භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා මේ කියලා දෙන ධම් කරුණු ටික උදට අහන්න ඕනේ, තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය ගැන කතා කළොත් ඇත්තටම අතක්කවචරං පඬිත වේදනීයන් කියලා පඬිත්යන් විසින් දැක්ක යුතු තර්කයට ගෝචර නැති ඊටමත් නිපුණෝ ප්‍රඥාවෙන් දැක්ක යුතු සියුම් ධර්මයක් දර්ශනයක්. දැන් අද ලෝකේ ඇත්තටම හිතාගෙන වචන ටිකක් කරුණාම වචන ටිකක් තේරුණාම සතර අපායට යන මඟ නැතර කරගත්තා කියලා ඔය මිත්‍යා දෘෂ්ටි හැමතැනම හිතාගෙන ඉන්නේ. එහෙම නැත්නම් පොඩි හිතේ සමාධියක් ඇති වෙච්ච ගමන්ම වෙනකට වඩා සිතුවිලි පොඩ්ඩක් සංසිඳුන ගමන් හරි මාර්ගඵල ලැබුවා. ආලෝක සංඥා මාත්‍ර කර ලැබුණා මාර්ගඵල ලැබුවා කියලා රැවටිලා ඉන්නේ. නමුත් ඇත්තටම චතුරාර්ය සත්‍ය අවබෝධය අතිශය දුෂ්කරයි, තීක්ෂණයි. ඒක ඊටාම තීක්ෂණයි, සියුම් වැඩි. දවසක් සරියුත් මහරහතන් මේ ආනන්ද මහරහතන් වහන්සේ විශාල මහනුවර පිණ්ඩපාත යද්දී ලිච්ඡවි රජගුල්ලෝ දුනු පුහුණු වෙනවා. එක්කෙනෙක් ඈත ඉඳලා දුන්නකින් විද්දාම ඊගාව කෙනා දුන්න උදාහරණව ඊතල දෙක එකට වැදිලා වැටෙන්න මේ යන ඊතලේ අරයාගෙන්ගේ තේ ඊතලේ මෙයාගෙන්ගේ යදින් නැති වෙන්නේ. මගදී දුනු වල ඊතල දෙක එකට වදින විදිහට අරයා එන ඊතලයට විදිනවා හරියට මේක. ඉතින් මේක දැක්කහම ආනන්ද හැමෝටම හිතනවලු ඒකාන්තයෙන් අద్భుතයි, ආශ්චර්යයක්. මේ ලිච්ඡවි කුමාරවරු මනාව දුනු ශිල්පයේ හික්මලා තියෙයි කියලා. ඊට පස්සේ ඕක ගිහින් බුදුරජාණන් වහන්සේ ළඟ දේශනා කළාම බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්ද ඒකද අමාරු අඳුරේ විදුලි කොටනකොට ආලෝක ගොඩක් වෙලා තියෙන්නේ නැහැ නේ. එහෙම විදුලියෙන් පෙනෙන වෙලාවෙදී යම් කිසි කෙනෙක් අසලමක් 100ක් වර බලාගෙන යන්න සියුම් ඊතලයකින් විද්දොත් ඒකද අමාරු අරකට. ස්වාමීනි එහෙම බලනවා නම් මේ දුනු විදිල්ල මොකක්ද? අර විදුලියෙන් අසලමක් 100ක් වර බලාගෙන යන්න විදින විදිල්ල අතිශය අමාරුයි. අර ලෝඩ සංග්‍රහයේ කවියකුත් වෙන්නේ අඳුරේ යස්ලම විදිනට දුරදී විදුලිය පැහැවර දුනහොත් වරදී විදුලිය වන් මේ කයලත් තැනදී සිදු නොකළොත් මතු සගමක වරදී කියලා. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ අඳුරේ අස්ලම 100ක් වර පලාගෙන යන්ට විදින විදිල්ලට වඩා මේ අතිශය සියුම් කියලා මම කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධී විදිල්ල. චතුරාර්ය සත්‍ය අවබෝධය ඊටත් වඩා සියුම් කියලා මම කියනවා කියලා. එතකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය එච්චර දුෂ්කර නිසා මේ සත්‍යය මේ සසර ලේසියකට ඊතර වෙන්නේ නැත්තේ. ඉපදෙමින් මැරෙමින් ඉපදින් යන මේ අනුරාග්‍ර සංසාරේ ගෙවෙන්නේ නැත්තේ ඒ දර්ශනයේ ඉච්ඡිත තීක්ෂණයි. හැම කෙනෙකුටම වරුත් දෙන්නේ. ඉතින් පාරමිතා පිරීලා සසරදී මේ ඥානිය හුරු කළ කෙනාට ඒක සාක්ෂාත් කරගන්නටත් මතු කෙනාට මතු වාසනා භාගී බව සඳහා දෙන්නම කළ යුත්තේ එකමදී. නමුත් මම මෙහිදී එකක් මතක් කරනවා. ඒ බඳු දර්ශනයක් දේශනා කළ ශාස්ත්‍රඥ වහන්සේ නමක් පහළ වෙච්ච යුගයක ඒ බඳු තීක්ෂණ දර්ශනයක් ලෝකේ පවතින වටපිටාවක මිනිස්සෙක් වෙලා ඒ ධර්මයට කිට්ටුව ඇවිල්ලා පැවිදි වෙන්න තරම් පින තිබුණා නම්
අවබෝධ කරගන්න අපිට පින නැති වෙන්න බෑ. අනිවාර්යෙන් අපිට පුළුවන් වෙයි. ඒ නිසා මේ කාරණාව ඉස්සෙල්ලා තේරුම් ගැනීමයි අවශ්‍ය. කරන්න මොක කොහොම හරි උත්සාහවත් වීමට වඩා තේරෙන්නේ නේද? එහෙනම් මම මේ පෙන්වන්න ටික හොඳට තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ඒක තේරුණොත් අපිට ඒ තරම් අපහසු නෑ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තා නිරෝධ ධම්මං විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි. හටගත් හැම දෙයක්ම හේතු නිසා හටගත් යම් දෙයක් තියෙනම් හේතු නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා කියන යම් කිසි කෙනෙක් දන්නවනම් දකිනවනම් අන්නේ දැකීම කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති නියම පිරිසුදු ධම්ම කියලායි පෙන්වන්නේ. එතකොට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන ධර්ම ධාතුවක් තියෙනවා. ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්ම ධාතුව ඒ ධර්මතාවයේ ලෝකෙට වැහිලා භවයෙන් වැහිලා ඒ නිරෝධෝ නිබ්බාණං කියන තැන පෙනෙන්නේ. ඉස්සෙල්ලා අපි ඒ කාරණාව තේරුම් අරගත්තාම අපිට පුළුවන් මේ භව ආවරණය දුරු කරන්න. ඒකදී මොකක්ද හටගත් සියල්ල කියලා කියන්නේ? ඇහැ හට ගැනීම ස්වභාවය ජාති ස්වභාව කොට ධර්මයක්. ඇහැට පෙනෙන රූපය චක්කු විඥානේ චක්කු සම්පස්යෙන් හටගන්න වේදනා සංඥා ජාති ස්වභාව කොට ධර්මයක්. කන ශබ්දයේ සෝත විඥානේ සෝත සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා ඉපදීම ස්වභාව කොට ධර්මයක්. මේ ආයතන හයෙන්ම හටගත් දේ ඉපදීම ස්වභාව කොට ධර්මයක්. ඒ හැම දෙයක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි කිව්වොත් ඔගොල්ලෝ ඇහෙන් යම් කිසි රූපයක් දැක්කොත් ඇහෙන් රූපේ බලාගෙන යම් තාක් හිතින් කිරීම කළත් චක්කු විඥානය විතරක් නෙමෙයි ඒක ඊට ප්‍රතිබද්ධව උපදින මනෝ විඥාන සිතු චක්කු ద్వාරික සිත් යන නමින්මයි නම් කරන්නේ. ඒ ඇහත් රූපයත් අහකට යනකොට ඒ පිනුණු රූපයත් ඒ රූපයේ විඳපු බව රූපය හඳුනපු බව රූපයට හිතපු බව ඉතුරු නැතුවමම නැති වෙනවා. නමුත් ඒ හටගත් දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින්න තැනට අපි මනස අරගෙන ගිහිල්ලා නැහැ. හටගත් හැම දෙයක්ම නැති වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. ඒ නොදන්නා අවිද්‍යාව නිසා ශනිකව හටගත් අපි දැකපු දේ ඇති බවට තමයි අපිට වැටහෙන්නේ. අපි දැන් මෙහෙම ගත්තොත් ඕගොල්ලෝ ඉන්නේ මේ ආරණ්‍යය සිසාරා ඕගොල්ලන්ට හිතන්න පුළුවන් මෙතන පොකුණ තියෙනවා පාරවල් තියෙනවා දානශාලා කුටි හිතන්න පුළුවන් නේ. ඕගොල්ලෝ නොදැක්ක හමු නොවුණු තැනුත් තියෙනවා ඕකේ. ඒවත් හිත හැකිද? ඒවත් ඔය මතකේ තියනවාද? ඉතින් මුළු තියෙන ආරණ්‍ය ශේත්‍රයම නම් ඕගොල්ලන්ට දැන් මේ ඇති බවට දැනෙන්නේ තියෙන භූමිය නම් ওই ටිකට නොදැක්ක දෙයක් තියෙන්න බෑ ඔක්කොම ආවරණය වෙලාම තියෙන්න බෑ. නමුත් ඕගොල්ලෝ ඇහෙන් දැක්ක දේවල් තමයි විතරයි ඕගොල්ලන්ට ඇති බවට දැනෙන්නේ. එතනදී අපිට මෙහෙම දැනෙද්දිත් දැකපු දේවල් ඉතුරු නැතුවම නැති වෙලා. නමුත් ඒ Nirodhe අපිට භවයෙන් වැහිලා භවය කියලා කියන්නේ
දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා ඉන්නවා වගේ අපිට තේරෙන අපි තුලම ඉපදිලා අපිම වහගෙන තියෙන මෙන්න මේ පාඨලයට අපිට දැන් මෙහෙම කුටිය කියලා සිහි කරනකොට අපි දැකපු අත්දැකීමයි මේ සිහි කරන්න කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි අපේ සිතින් සිතුවිල්ලක් සිහි කළා කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුනහම අපිට ඒක ඇත්ත වෙනවා. ඇත්ත වුණාම අපිට හිතෙන්නේ තිබුණු එකයි කියලා. ඒකම හේතු වෙනවා ආපහු සතර මහා ධාතු තියෙන තැනට යන්න. ආයෙත් ගියාම පේනවා. මෙතනදී අද දවසේදී අම්මලා තාත්තලා ගෙවල් දොරවල් නගරවල් පිටින් තියනවා කියලා අපිට මේ තියෙන දේවල් අපිට තියෙන දැනුම ඇතිකරන්න හේතු වෙච්ච ස්කන්ධ ටික ඉපදිලා නිරුද්ධ වෙලා ගොඩාක් කල්. එහෙම දෙයක් ඇත්තටම නෑ අපි හිතාගෙන ඉන්න විදිහ. නමුත් ඒ ඔක්කොම තියෙනවා කියන හැඟීමක් අපේ මනස තුල තියෙනවා. ඔන්න ඔය මට්ටම දුරු නොවුනොත් අපි නැවතත් ඒ තියෙන දේවල් සිහි බලන්න අහන්න ඒ තැන් වලට යනවා කියලා යන්නේ සතර මහා ධාතු තියෙන තැන් වලට. ওই විදිහටම ප්‍රතිසන්දි වශයෙන් යෑමක් නතර වෙන්නේ නැහැ. මම ඒකෙදි මෙන්න මේ වෙනද කතා කරලා මෙන්න මේ උපමාව හොඳට මතක තබා ගන්න. සන්තකේ තියාගන්න. උපමාවේ හොඳට දක්ෂ වෙන්න වෙනදත් අපි කතා කරපු දෙයමයි. නමුත් මේකෙන් උපමාවකින් උපමේය ගොඩාක් සරල කරනවා. ගොඩාක් පහසු කරනවා. උපමාව සිහි කළ උපමේය දිහා බැලුවාම මේක නේද කියලා වැටහෙනවා. අපි කණ්ණාඩියක් ගාවට යනකොට කණ්ණාඩියක ඇත්තටම තියෙන්නේ ඉදිරියෙන් එන යමක් පිළිඹු කිරීමේ හැකියාව මිසක ඒ තුල කිසිම වෙලාවක පතිත වෙච්ච ඡායාවක් නැහැ. අපි කණ්ණාඩියක් ගහවට ගිහිල්ලා ඉස්සෙල්ලාම අපේ රූපේ බලන්නේ නැහැ. අපි බලන්නේ හිස් කණ්ණාඩිය දිහායි. කණ්ණාඩියටයි අපි එබෙන්නේ. අපි බලපු නිසා අපි එබුණු නිසාම ඒකේ ඡායාවක් හැදෙනවා. අපි බැලුවේ යන්නත් ඉස්සෙල්ලා ඡායාවක් තිබුණු ඡායාවට එබිලා බැලුවා නෙමෙයි. ඡායාව මුකුත් නැති කණ්ණාඩියටයි S2 යොමු කළේ. S2 යොමු කළ නිසාම බලපු නිසාම ඡායාවක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ ඡායාවයි අපිම හදාගත්ත ඒ ඡායාව එක්කයි අපි ගනුදෙනු කරන්නේ. කොණ්ඩේ අවුල් වෙලාද, ඇස් වල කබ තියනවද, නහය හොටු තියනවද කියලා මේ පැත්තේ අඩුපාඩු බලන්නත් අපි ඇසුරු කළේ ඡායාවමයි. ඡායාව එක්ක ගනුදෙනු කර ඉඳලා අපි අහකට යනකොට යම් කිංචි සමුදය ධම්ම සම්බන්තන් නිරෝධං සමුදය ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙනවා. ඒ අපි යම්තා කැසුරු කළ ඡායාවක් තියෙන අහකට යනකොට ඉතුරු නැතුවම නැති වෙනවා. අපේ ජීවිතයේ බැඳීමක් තිබුණේ, ගනුදෙනුවක් තිබුණේ, හොඳ හෝ නරක කතාවක් තිබුණේ ඡායාව එක්ක මිස කන්නඩි එක්ක නෙවෙයි. ඒ ඉතුරු නැතුවම අපි ගනුදෙනු කරපු දේ ඉතුරු නැතුව නැති වෙනවා. ඒකෙන් කිව්වේ නෑ නැවත කන්නඩි දිහා බල නැවත ඡායාවක් පිළිබිඹු කරන්න තියෙන කන්නඩිය ගැන නෙමෙයි මේ කතාව. එතකොට පැත්තකට ගිහිල්ලා අපි සිහි කළොත් අපිට සිහි වෙන්නේ නැහැ නිකන් තියෙන කණ්ණාඩිය. අපි මූණ බලපු කණ්ණාඩිය මත පතිත වෙච්ච ඡායාවම අපි සිහි වෙයි. සිහි කරයි. සිහි කළත් අපි කටයුතු කරයි. ආයෙත්
ඒ ඡායාවම අත්දැකීමක් වෙයි හිස් කණ්ණාඩි දිහා බලන්න. බැරි වෙලා ඡායාවෙන් ප්‍රයෝජනයක් නැත්තම් ප්‍රතිබිම්බයක් ඇසුරු කිරීමේ අවශ්‍යතාවයක් අපිට නැත්තම් කණ්ණාඩියක් අවශ්‍ය වෙයිද? කණ්ණාඩියක් ගැන හිතන්න කියන්න කරන්න කණ්ණාඩිය ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවයක් ලැබෙයිද? එහෙම යම්ම අවශ්‍යතාවයක් ලැබෙන මොකක් නිසාද? ප්‍රතිබිම්බයේ ඡායාව මත නේද? එතකොට අපි මෙන්න මේ කාරණාවට පොඩ්ඩක් අනුගත වෙලා බලමු හිතලා. කණ්ණාඩිය හිස් කණ්ණාඩි දිහාට ඉබුණු නිසාමයි ඡායාව වැටුනේ. වැටුනහම පහළ වෙච්ච ඡායාව එක්කයි අපි ගනුදෙනු කළේ. ඒ ඡායාව හේතු නිසා හටගත්ත ඡායාව ඒ තුල රැඳෙන්නේ නැතුව කණ්ණාඩියකට වැටෙන හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. නමුත් ඒ ධර්මතාවයේ දකින ධර්මතාවයේ දැනෙන නුවණ අපිට නැති වුණොත් අපි අහකට යනකොට අහකට ගිය ගමන්ම අපි දැකපු ඡායාව නැති වුණා කියලා අපිට නුවණට පෙවුනේ නැත්තම් මොකක් වෙයිද? දැකපු අවස්ථාවේ අත්දැකීම පැත්තකට කියලා සිහි කරන්නත් පුළුවන්. සිහි කරනකොට නැති වෙච්ච බව පෙවුනේ නැති වුණොත් අපිට හිතෙයි මොකද්ද සිහි කරනකොට මම මේ සිහි කරන දේ තාම තියෙනවා වගේ කියලා. අපිට නැතිවීමේ අත්දැකීම නොතිබුණාට නැති වෙච්ච බව දැකීමේ නුවණ අපිට නැති වුණාට හටගත්ත දේ නැති වෙනවා කියන ධර්මතාවය වෙනස් වෙන්නේ නැමයි ඒක වෙනවමයි. හටගත්ත ඡායාව කඩපත තුල නැති වෙලාමයි. නමුත් අපිට නුවණ නැති නිසා ඒක නැති වෙච්ච බව අපිට පේන්නේ ඇති බවමයි. ඒක සිහි කරනකොට තේරෙන්නේ ඇති බවමයි. ඇති බවම තේරෙනකොට තියෙන එක බලන්න යනවා කියන අදහස ඇතුව ආපහු අපි යන්නේ හිස් කණ්ණාඩිය ගාවටයි. අපි ගාව තියනවා කියලා. හිස් කණ්ණාඩිය ගාවට ගිහලා හිස් කණ්ණාඩියට ඇස් යොමු කරනකොට ආයෙ කණ්ණාඩියට එබුණු නිසාම පහළ වෙනවා. එතකොට අපිට අතරක් නැතුවම නිරෝධයක් හසු නොවි හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන එක නොපෙනී එහෙන් බැලුවත් හිතෙන් හිතුවත් ඡායාව තියෙයි අඩු නැතුව හිතෙන් හිතුවත් තියෙනවා එහෙන් බැලුවත් තියෙනකොට ඒ වගේ අපි සැබෑ ලෝකේ දැන් තිරසංගත සතට වෙලා තියෙන ඕක කෙලස් වැඩි නිසා නුවණ නැති නිසා ඔයා ඒ තිරසංගත සතා ওই විදිහට එයාට භවය ගොඩ නැගිලා තියෙනවා. කෙලස් අඩු හින්දා අපිට මේ ටික පේන්නේ. නමුත් මනුස්ස මට්ටමේ හම්බ වෙන ආයතන වලට හම්බ වෙන හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන සිද්ධිය සිද්ධ වෙද්දී ඒ සිද්ධිය දකින්න ලෝකෝත්තර නුවණක් අපි ගාව නැහැ. හටගත දේ නිරුද්ධ වෙනවා කියන එක දකින්න නිරෝධය දන්නා වූ දක්නා වූ ප්‍රඥාව අපි ගාව නැහැ. ලෝකෝත්තර ප්‍රඥාව නැහැ. ලෝකයේ රැඳෙන්නේ නැති ලෝකයක් ගොඩ නැගෙන්නේ නැති ප්‍රඥාව අපි ගාව නැහැ. අපි ඇහෙන් යමක් බලනකොට ඇත්තටම අපි මේ කරන්නේ ඇහෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අවකාශ ධාතු තුල රාශි වෙලා තියෙන සතර මහා ධාතුවටයි අපි ඇස් යොමු කරන්නේ. ඡායා නැති හිස් කණ්ණාඩියටයි අපි ඇස් යොමු කළේ ඉබුනේ වගේ. මේ ඇහැ හරවලා බලන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව අවකාශ ධාතු තුල රාශි වෙලා තියෙන සතර මහා ධාතුවටයි. අපි බලපු නිසාම අපි එබුණු නිසාම සතර මහා ධාතු අවකාශ ධාතු තුල රාශි වෙච්ච හැඩයක් මොකක් කෝපේනෝ අපිට පෙනෙන මේ સિદ્ધාන්තය අපි බලපු නිසාමයි පෙනෙන්නේ. ඊට පස්සේ පෙනෙන දේ එක්ක අපි ගනුදෙනු කරනවා.
පෙනෙන දේ මිනිස්සෙක් කියයි, ගහක් කියයි, ළමයෙක් කියයි, ලස්සනයි කියයි, කැතයි කියයි. පෙනෙන දේ එකයි දැන් අපි ගනුදෙනු කරන්නේ ඊට පස්සේ. බැලුවේ වෙන දෙයක්. පෙනෙන්නේ දැන් වෙන දෙයක්. අපි අහකට යනකොට ඉතුරු නැතුවම අපි ගනුදෙනු කළා. අපිට පෙනිලා අපි හිතින් කියින් කළ ඒ පෙනුණු සිද්ධාන්තය ඉතුරු නැතුවම නැති වෙනවා. ඒකෙන් මම කිව්වේ නෑ ආපහු ලැබුණොත් යමක් පිළිබිඹු වෙන්න පුළුවන් කණ්ණාඩියක් නෑ කියලා. ඒ වගේ ආපහු බැලුවොත් මේ වගේ සටහනක් පෙන්වන්න තියෙන සතර මහා ධාතුවක් දැන් නෑ කියලා කිව්වේ නෑ. ඒකක් ගැන තියනවා කියන අවශ්‍යයක් නෑ. කුමක් නිසාද දැන් අවශ්‍ය වෙන්නේ අපිට රාග දේශ මොහ දුරු කරගන්න. රාගක්ඛය දේශක්ඛය මොහක්ඛය නිබ්බාන. අපේ රාග දේශ මොහ හැමිලීම තියෙන්නේ මොකක් නිසාද? පෙනුණු දෙයට හිතින් කියින් කරන ටිකත් එක්කයි. අහන දෙයට හිතින් කියින් කරන එකත් එක්කයි. ඔන්න අපි දැකපු දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් ඒ නිරෝධය දකින්න තැනට අපේ සිහිය නුවණ වැඩිලා නැහැ. ඒ නිරෝධය අපිට සාක්ෂාත් වෙලා නැහැ. ඒකම හටගත් දේ නැති වෙනවා කියලා නොදන්නා කැනටම යනකම් යනවා අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා අවිද්‍යාව ක්‍රම වැඩ දෙකක් කරනවා. හටගත් දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා පෙන්වන්නේ ඒ දේවල් ඇති බවට තියෙන බවට Taman තුල පෙන්වනවා රස වෙනවා. දැන් ඔන්න දැකපු හැම දෙයක්ම තියෙනවා කියලා අපිට දැනෙන ගතිය තියෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ දැකපු හැම දෙයක්ම තියෙනවා කියලා තමයි අපිට දැනෙන්නේ. මේක සංකතේ නැවත සකස් වීමක්. මේකට කියනවා කර්ම භවය කියලා. සබ්බම් භවගාමී කම්මං කම්ම භව. සියලු භවගාමී කර්මයන්ම කර්ම භවය. දැන් භවයේ නිවන වැහිලා අපිට මෙහෙම ඇති බවට තේරෙද්දිත් හටගත්ත දේ අපිට මෙහෙම සිහි කරන්න පුළුවන් අත්දැකීම දුන්නු ඇහැ නිරුද්ධ වෙලා රූපය නිරුද්ධ වෙලා චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙලා චක්කු සම්පස්යෙන් උපන්න ධර්මය නිරුද්ධ වෙලා කියන ධර්මතාවයක් තියෙනවා. අපි කණ්ණාඩියට වැටුණු රූපයක් තියෙනවා නම් ඒ රූපේ නම් වින්දේ, ඒ රූපේ නම් හැඳුනුවේ, ඒ රූපෙට නම් හිතුවේ, ඒ රූපේ නම් දැනගත්තේ. ඒ රූපය නිරුද්ධ වෙනකොට ඒ වේදනාවත් නිරුද්ධයි, සංඥාවත් නිරුද්ධයි, සංකාරය නිරුද්ධයි, විඥානත් නිරුද්ධයි. අපි වින්ද වෙන දෙයක් නෙමෙයි නිසා. කණ්ණාඩියට වැටුනේ රූපේ නම් ඒ රූපෙම වින්ද නිසා. ඒ රූපේම හඳුනපු නිසා, ඒ රූපේටම හිතපු නිසා, ඒ රූපේම දැනගත්ත නිසා රූපේ නැති වෙනකොට වේදනා සංඥා විතරක් ඉතුරුනේ නැහැ, ඉතුරු වෙන්නේ නැහැ. ඇහැට පෙනෙන රූපය සතර මහා ධාතුවට ඇහැ හරවපු දෝෂයට සතර මහා ධාතුවට ඇහැ යොමු කළ නිසා අපිට රූපයක් හැදුනා, රූපයක් පෙනුණා. අපි දන්නේ අපි සතර මහා ධාතුව දිහා බලපු නිසා මෙහෙම රූපයක් පේනව නේද කියලා. අපි දැන් පෙනෙන මේ රූපයයි විඳින්නේ. මේ රූපයයි හැඩය හඳුනන්නේ. මේ රූපෙටයි අපි හාමුදුරුවෝ කියලා හිතන්නේ. මේ රූපයයි දැනගන්නේ. මං කණ්ණාඩියෙන් අහකට යනවා වගේම මේ සතර මහා ධාතු රූපෙකින් ඇහැ අහකට ගන්නකොටම මේ රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා පෙනෙන. එතකොට රූපේ විඳපු බවත්, හඳුනපු බවත්, හිතපු බවත්, දැනගත්ත බවත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් ඒ Nirodha නොදන්නා කම නිසා අපිට ඇති බවටම තියෙන්නේ. දැන් ඔකට කියනවා භවය කියලා. දැකපු අහපු හැම දෙයක්ම ඕගලන්ට අද තියෙනවා වගේ කියලා පෙනෙනවා. ඔය අතර ඔය ඇතුලේ තමයි පුතේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් තියෙන්නේ. අම්මා කෑවත් දන්නේ නැහැ, බිව්වද දන්නේ නැහැ, මල්ලිට මොකද උනේ දන්නේ නැහැ කිය අපිට හිතන්න. අපි දැන් හිතාගෙන මෙහෙම හිතද්දිත් අපි දැකපු රූපයට මල්ලි කියලා හිතලා ඒ මල්ලිගේ රූපෙත් තියෙනවා, මල්ලිට විදුක් බවක් තියෙනවා, හඳුනන බවක් තියෙනවා කියලා හිතන්නේ. අපි ඔහොම මල්ලි කියලා සිහි කළා, අයියා අම්මා තාත්තා කියලා සිහි කළා හිතද්දි මේ බඳු හිතීමක් හිතන්න පුළුවන් කමක් ඇති කරපු ස්කන්ධ ටික නිරුද්ධම වෙලා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච
කර්ම භවයයි මේ ඔක්කොම ඇති බවට අපි තුල තියෙන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච කර්ම භවයයි දැන් මේ අපි ගාව තියෙන්නේ. දැන් භවයෙන් නිවන වැහිලා. මෙහෙම සිහි කරද්දී හටගත්ත සියලුම දේ නිරුද්ධයි කියන එක පේන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරු ලෝකේ පහළ වුණේ මේ ලෝකයට නිවන පේන්නේ නැහැ. මේ ලෝකයට නිවන දකින්න සලස්සන්න. නිවන දකින්න තැනට මනස අරගෙන යන්න. නිවන කියන එක දකින්න පුළුවන් එකක්. නිවන කියන එක නිවන දැක්කොත් විතරමයි භවය රැඳෙන්නේ නැත්තේ, භවයේ හිටින්නේ නැත්තේ. නිවන දැකපු දවසට නිවන් දැක්ක මනසට සසර නැත්තම් භවයේ හිටින්නේ නැහැ. භවයේ තියෙන තැන නිවන නැහැ. නිවන තිබුණොත් භවය නැහැ. මේ දෙක එකවර හිටින්නේ නැහැ. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන එක දකින්න පුළුවන් ධම්මසක ඕගොල්ලෝ ගාව පහළ වෙලා තිබුණා නම් අපේ අම්මා ඉන්නවා, අප්පච්චි ඉන්නවා, නංගිලා මල්ලිලා ඉන්නවා, කුටි තියනවා, දානශාලා තියනවා, ගෙවල් දොරවල් තියනවා කියලා ඔය ඇතිකමට තියෙන ඔය ශේස්ත්‍රය ඕගොල්ලෝ ගාව නැහැ. ඔය මනසේ නැහැ. හටගත්ත දේ නිරුද්ධයි කියලා දැක්කනම් ඔක්කොම ඇති බවට ඔය ශේස්ත්‍රේ නෑ. ඒකට කියනවා නිවන් දැක්කොත් භවය නෑ. භවය තිබුණොත් නිවන නෑ. හටගත්ත හැම දෙයක්ම තියෙනවා කියලා ඔයගලන්ට දැනෙන කම තියෙනවා නම් මොකද නැති වෙලා තියෙන්නේ? නිවන. හටගත්ත දේ නිරුද්ධයි කියන දර්ශනය ඔයගලන්ට නෑ. ඇත්තටම හටගත්ත දේ නිරුද්ධයි නම් ඇති බවට තියෙන්න පුළුවන්ද? තියෙන්න බෑ. හටගත්ත දේ නිරුද්ධවම තමයි. නමුත් ඒක නොදන්නා අවිද්‍යාව නිසායි මේ භවය හැම වෙලාවෙම මෙන්න මේ ඇති බවට රැස් වෙලා තියෙන කෙනාගේ සිටේ දැකපු අහපු දේවල් ඔක්කොම ඇති බවට තියෙන මෙන්න මේ ටිකටයි ලෝකෙ කියලා කිව්වේ. අර හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ටිකෙන් ලෝකයක් පනවන්න බෑ. අසංකතං කන්දතෝ තපෙත්වා කියලා කියන්නේ අසංකතය සාක්ෂාත් කරගන්න තියෙන ස්කන්ධ ටික කිසි කලක ලෞකික භූමියකින් පෙන්වන්න හෝ පනවන්න බෑ. හැබැයි එහෙම මෙහෙම බලනකොට මේ දැන් පෙනෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ප්‍රකෘති ස්කන්ධ ටික සතර මහා ධාතුව සජීවීව තියෙන නිමිත්තක් ගත්තොත් හොඳට බලකින් ඒ තියෙන ආහාර ප්‍රත්‍ය. එතකොට මේ හම්බෙච්ච ටිකේ අපි මෙහෙම අපේ මනස ශීඝ්‍රයි දැනට මෙහෙම බලාගෙනත් අපි මනෝවිඤ්ඤාණය තමයි අසුරු කරන්නේ. නමුත් නියම දේ ඒද ප්‍රශ්නයක් නැහැ. මේ චක්කු ద్వාරය යන ගණයට යනවා. එකයි චක්කු සම්පස්සපච්චය වේදනා අත්ති කාමවචර අත්ති රූපවචර අත්ති අරූපවචර අත්ති අපරියපන්නා කියලා මේ බලාගෙන මනස තුල ඇති වෙන સિદ્ધාන්තයත් මේ ద్వාරය නමින් නම් කරන්නේ. හැබැයි අපි අහකට යනකොට දැකපු දේ නැති වෙනවා කියලා දකින දෙයට මනස ගන්න පුළුවන් නම් නැති වෙන දේ නැති වෙනවා කියලා ගන්න පුළුවන් නම් එකල්හි මේ දකින දේ එකතු කරගෙන ලෝකයක් දැනෙන්නේ. කාමවචර, රූපවචර, අරූපවචර කියලා තව සංකතයක් සකස් වෙන්නේ. ඉතින් මට මතක් කරන්න ඕනේ මේකයි. මේ දර්ශනය අතිශය සියුම්. මේක පේන්නේ නැහැ ලෝකෙට. ලෝකයට නිවන දකිනවා කියන එක ලේසි නෑ. දැන් මෙහෙම තියෙද්දි සියලුම ගති ඉවරයි එයාගේ. මෙහෙම තියෙද්දි ඕගොල්ලන්ට කිසිදු නිමිත්තක් නැති
නිරෝධ සංඥාවම පඨවිය නැති ආපෝ නැති තේජෝ නැති වායෝ නැති ඉරක් නැති හඳක් නැති ආලෝකයක් නැති මෙලොවක් නැති පරලොවක් නැති නිරෝධ සංඥාවම එළඹ සිටියොත් ඕගලන්ට දැන් පඨවි ආපෝ තේජෝ මෙලොව පරලොව ආලෝක මොකුත්ම නැහැ. නිරෝධ සංඥාවම එළඹ සිටියොත් ඕගලන්ට ගතියක් පෙනේද? මං අහවල් තැන ඉඳන් ආවි අහවල් තැනට යන්නේ කියලා ගතියක් පෙනේද? එහෙනම් යෑමක් ඒමක් පෙනෙන්නේ නැහැ. මං අහවල් තැන ඉඳන් ආවි අහවල් තැනට යන්නේ කියලා. එහෙනම් චුති උප්පත්තියක් පෙනෙන්නේ නැහැ. ඉතින් මේ Nirodha නැමැති Nirodha හටගත්ත හැම දෙයකම Nirodha සාක්ෂාත් කරගන්නවා දකින්නවා කියන එකම එක චිත්‍රය විතරයි ලෝකෙන් ඈතර වෙන්නේ. එකම එක ගුලක් විතරයි ලෝකෙන් ඈතර වෙන්න තියෙන්නේ. වෙන කිසිමම තැනක් නැහැ. ඉතින් ඔන්න ඔය ටික පෙන්වන්නයි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ. නමුත් ඒ හටගත්තේ නිරුද්ධ වෙනවා කියන දර්ශනය අපිට පෙනෙන්නේ නැහැ. පෙන්වලා දෙන්න කෙනෙකුත් නැහැ, කියලා දෙන්න කෙනෙකුත් නැති වුනහම නිරුද්ධ වෙච්චදී ඇති බවට අරගෙන හැදුණු ලෝකයේ තුල නිවනක් හොයනවා අපි ඔක්කොමලා. ඒක ඇතුලේ ගහ ගන්නවා, බැන ගන්නවා, වචන කඩනවා, වචන පෙරලනවා. මොකද ඒක ඇතුලේ නිවීමක්. ගිනි ගොඩ ඇතුලේ සිසිල් බවක් හොයනවා. ඉතින් මෙන්න මේ හැම දෙයක්ම ඇති බවට තියෙන නිමිත්ත තිබුණොත්, ওই භවයේ තිබුණොත්, ওই භවයේ තුල තමයි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන සියල්ලම තියෙන්නේ. හොඳට පැත්තකට ගිහිල්ලා ඕගොල්ලෝ හිතන්න, ඕගොල්ලෝ මනෝමයෙන් සිහි කරගෙන නෙමෙයිද දැන් ඇස් ඉදිරිපිට රූපයක් එන්නේ නැතුව අම්මා ගැන, මල්ලි ගැන, ගෙදර ගැන, නෑදෑයෝ ගැන, තමන්ට බැනපුවා ගැන, ගහපුවා ගැන, කරපුවා ගැන කුඩා කාලේ ඊට පස්සේ අනාගතෙත් ගැන ලොකු වුණාම වයසට ගියාම මෙහෙම වෙයිද කියා යම් තාක් දුක් දුම්නස් විඳිනවා නම් විඳනනම් මේ ඔක්කොම මනෝමය සිද්ධාන්තයකින් නෙමෙයිද කියලා බලන්න. නමුත් ඕගොල්ලෝ ඔය භවතුක විඳින්නේ නිවන සාක්ෂාත් නොවුණු නිසා, නිවන් දැක්කේ නැති නිසා. යම් වෙලාවක මේ නිවන දැක්කොත් නිවන අවශ්‍ය මොකටද? හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක අවශ්‍ය, නිවන් දකින්න අවශ්‍ය මොකටද? මේ භවයේ දුකක් නිසා. ඒක ඇත්තම කළා පෙන්වන නිසා. මේ දුක නැති කිරීමයි. නිවන මෙපිට භව දුක නැති වෙන්නේ නැති නිසා. මේ පංච උපාදාන ස්කන්ධ දුක නැති වෙන්නේ නැති නිසා. හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියලා දැක්කොත් රැස් වෙන්නේ නැහැ. මොකද්ද? පංච උපාදාන ස්කන්ධ ලෝකේ. හැදෙන්නේ නැහැ. මොකද්ද? භවය. එතකොට නැති වෙනවා භවය. ඔන්න දැන් ඔය ටික අහගත්තා කියන්නකො. දැන් ඕගොල්ලෝ දන්නවා නිවන් දැක්ක යුතුයි. නිවන කියන එක දැක්ක යුතු දෙයක්. ඇයි නිවන් දකින්නේ කියලා දන්නවා. පංච උපාදාන ස්කන්ධ ලෝකයෙන් මිදෙන්න. අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා පොලිසිය ගෙවල් විස්පිරිතාවල තියනවා ඉන්නවා කියලා ඇති බවට හම් වෙන මේ රැස්වෙච්ච ලෝකෙ මිදෙන්න. මේක ඇතුලේ තමයි අපි රැවටලා දුක් විඳින්නේ. මට බැන්නා ගැහුවා අර හැමකින් දුක් ඔක්කොම තියෙන. තමනුත් ඉන්නේ අනිත් අයත් ඉන්නේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ. ওই දුකෙන් මිදෙන්න යෝනේ අපිට. දුක නැති වෙන්නේ නිවන් දැක්කහමයි කියලා, නිවන් දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ දර්ශනයටයි කියලා ඔකුළු ඉගෙන ගත්තා. කියන්නකෝ. ඉගෙන ගත්තට නිවන පේන්නේ නැහැ. එතකොට දැන් වැඩසටහනක් තියෙනවා එහෙනම්. මොකද්ද? හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනව නේද කියන එක දකින්න තැනට අපේ මනස අරගෙන යන්නට ඕනේ.
එහෙම මනස ගන්නට නම් මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල හැසිරෙන කම අපි අඩු වෙන්නට ඕනේ. ඇත්ත නොවෙන්නට ඕනේ. ඒකට උපායක් අපි හැකි පමණකින් කෙනා සීලයක පිළිපදිනවා. සීලයක පිළිපදලා චිත්ත සමතය ඇති කරගන්න සමත කමඨහන කුරු කරනවා. ආනාපාන සතිය, බුදු ගුණ, අසුභය, මරණය, මෛත්‍රිය ආදී කමඨහන කුරු කර හිතේ කතා කරනකම අඩු කරන්න, හිතේ විසිරුණුකම අඩු කරන්න උපාය ගන්නවා. සීලය උපකාරයි හිතේ කතා කරනකම හිතේ විසිරුණුකම අඩු කරගන්න. හිතේ විසිරුණුකම අඩු කරගෙන අඩු කර ටික උත්සාහවත් වෙනවා. හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙලා නේද කියන එක දකින තැනට යන්න. ඒ යන්න උදව් කරගන්න වෙන්නේ පංච උපාදානස්කන්ධ ලෝකේ උපාදාන වශයෙන් නොගෙන. ඒ කියන්නේ අම්මා තාත්තා අයියා අක්කා ආරණේ තියනවා කියලා සිහි වෙනකොටම දැන් මේ Nirodhi අහලා තියෙන කෙනා දන්නවා. මට මෙහෙම ඇති බවට තේරෙද්දි දැකපු දේ ඉතුරු නැතුව නැති වෙලා. මේ අවිද්‍යාවෙන් සකස් වෙච්ච ලෝකයක් නේද මේ ඇති බවට. තමන්ගේ මනස තුලම ඇති බවට පෙන්වන කමක් කියලා එයා දන්නවා. ඇත්තටම මේ ඇති බවට පෙනෙන දේ සතර මහා ධාතුට හේතු කරන්නේ නැහැ. මම මෙහෙම කන්න පැත්තකට ගිහිල්ලා දැකපු ඡායාව සිහි කරනකොටත් දැන් කණ්ණාඩි එහෙම දෙයක් නැහැ කියලා අපිට බලන්න පුළුවන් වගේ. අම්මා තාත්තා කියලා සිහි කරනකොට සිහි කළ නිසා සිහි වෙනවා. දැන් එයා දන්නවා මම මෙහෙම සිහි කරනකොට දැකපු අරමුණ ඉතුරු නැතුවම නැති වෙලා. නමුත් හිත පිළිගන්නේ නැහැ තාම. Nirodhe දකින්නේ නැහැ කියන්නේ. තාම පිළිගන්නේ පෙනෙන්නෙම ඉන්නවා වගේ. එතකොට එයාට වෙනවා පංච උපාදානස්කන්ධ ලෝකේ විදර්ශනා කරන්න. පංච උපාදානස්කන්ධ ලෝකයේ උපාදාන වෙන ගතිය නතර කරන්න. එයාට වෙනවා මං ආපහු බලන්න කියලා ගියත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව තියෙන තැනක මෙන්න හැඩසටහනක් පහළ වෙලා පෙනේ නේද? මං ආපහු වෙනකොට ඉතුරු නැතුව මේක නැති වෙනව නේද කියලා බලන්න වෙයි. එහෙම නැතිනම් අම්මා කියලා සිහි වෙනකොට මේ පංච උපාදානස්කන්ධයක් නේද? ඇහැට පෙනුණු වෙලාවේදී ඇත්ත නොදැන රස වේද ගැනීම අනුව බලපු දෝෂය නිසා මේ ඇති බව හිටියේ. ඇති බව තියනව නේද කියලා. පෙන්නන්න බැරි වෙන හැම වෙලාවකම සිහි වෙන විතරකයට ඇත්තම අම්මා සිහි වුණා වුණොත් දැනගන්න පංච උපාදානස්කන්ධයට උපාදානයි. සිහි වෙනකොටම ඇත්තටම කුටියම සිහි වුණා කියලා තේරුණොත් පංච උපාදානස්කන්ධයට උපාදානයි. මනස තුල සිහි වෙන සිද්ධියේ මෙබඳු සිද්ධියක් මනසින් සිහි කරනවා කියන එක Tamanට දැනුවත් නොවි බාහිර කෙනෙක් හෝ දෙයක් සිහි වුණා කියලා දැනෙන හැම වාරකම දැනගන්න තමන් පංච උපාදානස්කන්ධයට උපාදානයි. උපාදාන වුණොත් තියෙන ලක්ෂණය දැනගත් හැකි භවයේදී. ඒක ඇත්ත වුණොත් බාහිර ඉන්න අම්මා ඉන්න කුටිය ඉන්න ගෙදර ඉන්න පන්සල ඉන්න ගම කියලා බාහිර මොගලන්ට පෙනේ. භවයේ තිබුණ જાති එනවමයි ඒක හොයාගෙන යන්න වෙනවමයි මේ ජීවිතය මරණයෙන් පස්සේ වෙනවමයි ආපහු. ඉතින් හැම වෙලාවෙම පංච උපාදානස්කන්ධයට උපාදාන නොවෙන්න හිතේ පහළ වෙන විතර්කය ඇත්තටම කෙනෙක් හෝ දෙයක් නොවන්න නම් ඔයගලන්ට පංච උපාදානස්කන්ධයේ උදේ වැටෙන නුවණ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයක් කියන එක සිහි කරගන්න ඕනේ. පංච උපාදානස්කන්ධයක් කියනකොටම ඔගොල්ලෝ සන්තකේ තියෙන්න ඕනේ මේක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච එකක් මා තුළ. මේව සකස් වෙච්ච වෙද්දි ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙලා.
හටගත්ත දේ රස විඳ ගැනීම මොනෝ බලපු දෝෂෙටයි හටගත්තේ. පිනුණු දෙයට රස විඳ ගැනීම මොනෝ නොබලුවා නම් මෙන්න මේ වගේ ඇති බවට රැඳෙන්නේ නෑ නේද කියලා පංච උපාදානස්කන්ධයේ උදේවැය බැලුවොත් මේ පැත්තේ වෙලා තියෙනවා මොකද්ද? උපාදාන වෙන්න හේතු නැහැ. සිහි වෙන නිමිත්ත අම්මමයි කියලා සතුට වෙන දුක වෙන විදිහට හැසිරෙන්න ඉඩ නැහැ. හිතට එන නිමිත්ත ඇත්තම කළා සැප දුක් විඳින එක නතර වෙලා ඇති ස්කන්ධයන්ගේ උදේවැය බැලුවා. ඔන්න ස්කන්ධයන්ගේ උදේවැය බල බල පංච උපාදානස්කන්ධයට උපාදාන වෙන්න නොදෙන කමට තමයි විදර්ශනාව කියලා කියන්නේ. නියම විදියට. ඒ දර්ශනය දකින්නයි සමාධිය ඕනේ, ඒ දර්ශනය දකින්නයි සීලය ඕනේ. නමුත් කෙලෙස් වැඩි වුණොත් පංච උපාදානස්කන්ධයක් කියලා සිහි කරගන්නත් ඕගලන්ට බෑ. මේ පංච උපාදානස්කන්ධයක් කියලා හිත දැබුවොත් නේ මේක ඇති උනේ මෙහෙමයි කියලා බලන්න ඉඩ තියෙන්නේ. මනස රළු වැඩි වුණොත් සිහි වෙන එකට ඇත්තම වෙලා හිතලා කියලා කළත් ඉවරයි. ඒ හින්දා ඔයගලන්ට පේනවා ඒකත් වඩා පාතට බහින්න. මේ කියන කෙනෙකුට හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන තැනටම හිත තබන්න පුළුවන් නම් ස්කන්ධයේ උදේවැය ඕනෙත් නැහැ. නිරෝධයටම හිත තබල විදර්ශනා කළ හැකි. මම සිහි වෙනකොට මම මෙහෙම සිහි කරද්දී දැකපු දේ නිරුද්ධයිනේ කියලා සිහි කිරීම විතරයි අවශ්‍ය මේ ටිකත් ඇහෙනවා. එහෙම බැරි කෙනාට මේ පංච උපාදානස්කන්ධයක් නේ. මේක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තේ කියනකොටම තේරෙනවා ඒ ධර්මය නිරුද්ධ වෙලා. නමුත් ඒ නිරෝධය නොදන්න හටගත්ත වෙලාවේ ඇත්ත නොදැන තණ්හාවේ වාසය කළ දෝෂයටයි හැදෙන්නේ කියලා දන්නවා. උදේවැය පෙන්නට වෙනවා. උපාදාන ගති අතහරින්න. ඒකත් දෙයිනම්. නිවන ගැනත් එයා දන්නවා. හටගත්ත දේ නැති වෙනවා කියලා දකින තැනට යන්න ඕන කියලා දන්නවා. ස්කන්ධයන්ගේ උදියත්වය දන්නවා. පංච උපාදාන ස්කන්ධය කියන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත තමා තුළම ඌදයක් කියලා දන්නවා. තමා තුළම ඌදයක් කියලා දන්නවා. ඒක ඇති උනේ අවිද්‍යාව තණ්හා කියන දෝෂය නිසා. අවිද්‍යාව තණ්හාව නැති වුණොත් මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන පංච උපාදාන ස්කන්ධ ලෝකේ හිටින්නේ නැහැ කියලා දන්නවා. එතෙන් තාම බෑ ඒකත් පැත්තකින් තමයි. තබලා සීලයක පිළිහිටලා හිත වඩ වඩ අඛණ්ඩව කායගත සතිය වේදෙනවා. හරිද? අඛණ්ඩව කායගත සතිය තරම් මේ උදේවැය බලනවා තරම් අමාරුවෙන් තීක්ෂණව කරන්න ඕනේ කායගත සතිය පහසුයි. හැම වෙලාවෙම තමන්ගේ මේ රූපයට බාහිර කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා තියනවා කියලා සිහි වෙනකොටත් ඒ හැම තැනකම රූපේ ඇත්ත ඇති හැටි පෙන්වනවා. මනසින් පෙනෙන රූපෙටත් ඇහෙන් පෙනෙන රූපෙටත් එයා අරගෙන යන කායගත සතියමයි. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන් යුක්ත කනබුන ආහාරයෙන් හැදුණු රූපෙනේ කියලා උහුම පෙන්නනවා. උහුම පෙන්න ඉන්නකොට මේ මැත්තේ ධර්මයන් ගැන නුවණ සන්තකේ තබාගෙන මේ ටික හිතන නිසා කෙලෙස් අඩු වෙන්න අර නුවණට ලං වෙනවා ඉබේම. අහකට යන්නේ නැහැ. දැන් මේ මුදේවැය බලන්න ඕනේ අකණ්ඩව කායගත සතිය වැඩි හැකියි. හම්බෙන කෙනෙක්ම අම්මා කියලා සිහි වුණොත්, දරුවා කියලා සිහි වුණොත්, මල්ලි කියලා සිහි වුණොත් නෑ. එතනක් තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු රූපෙනේ. නැත්තම් කෙස් ටිකද මල්ලි කියන්නේ, හැමද මල්ලි කියන්නේ, මස් ටිකද මල්ලි කියන්නේ. මේවා පඨවි කොටස්. ඔහොම පුද්ගල භාවයට සත්ත්ව භාවයට හම්බෙනදී අනාත්ම ආහාර ප්‍රත්‍යයෙන් හටගත දෙයකට විභජනය කරලා බලනවා. ඔහොම ටික කලක් බලනකොට රළු කෙලෙස් මත ඕගලන්ට තේරුනේ නැති වුණාට තාම කෙලෙස් තියෙනවා, විතර්ක තියෙනවා වගේ රාගාදී අරමුණු පහළ වෙයි. නමුත් ඇතුළතින් විමුක්ති පරිපාචනීය ධර්ම කියලා මනස මුකරමින් පවතිනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට ඕගලන්ට මේ පංච උපාදාන ස්කන්ධයේ උද්‍යත්වය දෙක බලන්න පුළුවන් දෙයක් එනවා. සිහි වෙනකොට මේ පංච උපාදාන ස්කන්ධයක් නේ කියලා කියන්නේ මේක මනස පිළිබඳ වූවක්, තමන් තුළ වූවක්, අවිද්‍යාව තණ්හා ප්‍රත්‍යයෙන් හටගත් එකක්.
ඒක තුල නෑ සතර මහා ධාතුන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත බව. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටිකටම කෙලෙස් නිසා උපද්දවල නිදවනවා කියන එක දන්නවා. අන්න ඒ ටිකේ දක්ෂ වෙනකොට ඕගොල්ලන්ට ඔය මට්ටමට එනකොට කියනවා අනඤ්ඤාතඤ්ඤ සාමතීන්ද්‍රය නොදන්නා වූ දැනගන්න යන ගමන. යම් දවසක් ඕගොල්ලන්ට තියෙනවා හිතට නගා ගන්න පුළුවන් මම මෙහෙම කුටිය කියලා සිහි කරද්දි දැකපු දේ නිරුද්ධ වෙලා නේද? මං ආපහු දැකපු දේ බලනවා කියන මේ නිමිත්ත උදව් කරගෙන ගියා. මට මේ සිහි කරන දේ බලන්න බෑ. ආපහු මම සතර මහා ධාතුට ඇස් යොමු කරනකොට කණ්ණාඩි තිබුණාම ආයෙත් ඡායක් බලන ආයෙත් හැඩි පහළ වෙයි. ආයෙත් ඒක ඉතුරු නැතුව නැති වෙයි. ඒ නිමිත්ත මනස තුල අරගෙන රාග දේශ මොහ ඇති වෙනකන් හැසිරෙන්න බෑ ඔයගොල්ලන්ට. මේ දර්ශනයෙන් ඒක අතහැරෙන්න නෑ. එහෙම එකක් ඒ සිහි කරන දේ තියෙනවා කියන පරිසරයේ මතමයි හදාගෙන පරිහරණය කරනවා කියන මත්තම මත රාග දේශ මොහ රැඳෙන්නේ මනස තුල තියෙන නිමිත්තේ. සිහි කරනකොට තාම ඒක තියෙනවා කියන මට්ටම නිසාමයි ඕගොල්ලන්ට මනසේ තියෙන නිමිත්ත තුල හැසිරෙන්න තියෙන්නේ. ඉඩ පුළුවන්කම තියෙන්නේ. යම් කෙනෙක් හෝ දෙයක් කියලා සිහි කරනකොට ඕගොල්ලන්ට සිහි කරන කෙනා හෝ දේ හෝ බාහිර තියනවා කියලා දැනෙනකම හින්දාමයි ඕගොල්ලෝ ඇත්තටම තියනවා කියලා හිතන්නේ. අලිය අන්දරකට කනවා වගේ. තමන්ගේ නිමිත්ත එක්කම නැවත නැවත හැසිරෙන්නේ ඒ තියනවා කියලා දැනෙනකම හින්දායි. ඕගොල්ලන්ට ටික නෝනාවෝ දැකපු දේ නිරුද්ධ වෙලා ආපහු බලන්න ගියාම හැදිලා කෙනෙක් කියන නුවණ ආවහම එනකොට මේ මනස තුල සිහි වෙන නිමිත්ත තුල තදින් කෙලෙසෙන් හැදෙන්න ඉඩ නැහැ. ඔන්න ඔය දර්ශනය මතු කරලා ගණ්ඩායි දෙන්නයි අභිධර්මයේ රූප කාණ්ඩ ගත්තාම මහ භූත උපාදාය රූප කියලා මේවා උගන්වන්නේ. කණ්ණාඩියට වැටුණු ඡායාව අපි නිකමට කිව්වොත් කණ්ණාඩි ඡායාව වැටෙනවා. අපි ඒ ඡායාවමයි එකයි ගනුදෙනු කරන්නේ. පැත්තට ගියම ඡායාව එතන තියනවා වගේ තේරෙන්නේ. පැත්තට ගිහලා ඡායාවම හිතනවා. ආපහු ඡායාවේ අධ්‍යක්ීම සිහි කරගෙනම කණ්ණාඩිය ගාවට එනවා. ආයෙත් වැටෙන ඡායාව පරිහරණය කරනවා. කණ්ණාඩිය පැත්තක කණ්ණාඩිය උදව් කරගෙන අපේ පහළ වෙන උපාදාය රූපෙම නිමිත්තම අපි අසුරු කර රවුම යනවා. මේ තියෙන වෙලාව කණ්ණාඩිය ගැටුණොත් මොකක් වෙයිද? ඔහොම අපි ගනුදෙනු කර ඉන්නකොට ඡායාව එක්ක කණ්ණාඩිය ගැටුණොත් මොකක් වෙයිද? අපිට තේරෙයි අපි ඉන්න කෙනා මරුණා වගේ. ඉන්න කෙනා මරනවා වගේ තේරුණාට කණ්ණාඩිය කැඩුණාට ඡායාව එක්ක කළ ගනුදෙනු අපේ නතර වෙනවද? කණ්ණාඩිය තියෙද්දිත් අපි ගනුදෙනු කෙරුවේ ඡායාවේ එක්කන. කණ්ණාඩිය කැඩුණා කියලා කණ්ණාඩිය තියෙන වෙලාවෙත් ගනුදෙනු කළේ ඡායාව එක්ක කණ්ණාඩිය එක්ක නොවන නිසා. කණ්ණාඩිය කැඩුවා කියලා ඡායාව එක්ක ගනුදෙනු කරපු හුරුව නැති වෙන්නේ නැහැ. අපි ගනුදෙනු කරන ඡායාවයි කණ්ණාඩිය දෙකම එකක් කියලා හිතාගෙන හිටියොත් මොකක් වෙයිද? කණ්ණාඩිය කැඩුණු දවසට අඬන්න වෙයි අපිට අපි ගනුදෙනු කරන දේ හෝ කෙනා නැති වුණා කියලා. කණ්ණාඩියයි ඡායාවයි කියන්නේ එකක්ද දෙකක්ද? දෙකක්. මෙහෙම යමක් පිළිඹු කරන්න පුළුවන් කණ්ණාඩිය වගේ කියලා හිතනද පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප මෙටිය. කණ්ණාඩිය දිහා බැලුවහම යමක් පෙනෙනවා. පෙනෙන දේ හැබැයි කණ්ණාඩිය නෙවෙයි. ඒ වගේ මෙහෙම බැලුවහම මට මේ හැඩයක් පෙනේ. බලපු නිසා පෙනෙනවා. පෙනෙන දේ මම ඇසුරු කරනවා. කශ්‍යප හඳුරු කියලා. දැන් මේ ගනුදෙනු කරනවා. දැන් මම හිතාගෙන කණ්ණාඩියයි ඡායාවයි දෙක එකයි කියලා. මේ පෙනෙන දේ සතර මහා ධාතුවේ දෙකම එකයි කියලා මම හිතාගෙන ඉන්නේ. මෙතන තියෙන රූප මිටියත් පෙනෙන දේ දෙකම එකයි කියලා හිතාගෙන ඉන්නේ. ආපහු පැත්තකට ගිහිල්ලා පෙනෙන දේ මම සිහි කරනවා. හැබැයි දැන් පෙනෙන දේ එතන සතර මහා ධාතුවෙන් විදිහට මොකද දික්කු හතරසු රවුමු පඨවි ධාතු තියෙනවද? දික්කු හතරසු රවුමු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තියෙනවද?
සුදු පාට, කළු පාට, රතු පාට, තේජෝ ධාතු, පඨවි ධාතු, ආපෝ ධාතු තියෙනවද? අවකාශ ධාතුවත් පඨවි, ආපෝ, තේජෝ, වායු කියන සතර මහා ධාතු හැර වෙන කුකුත් ඕකේ තියෙනවද? දැන් මේ යථාර්ථයේ යථාර්ථාකාරයෙන් පවතිනවා. ආයෙත් අපි මේ දිහා බැලුවම ආයෙත් උන්න හැඩසටහනක් පේනවා. අපි බලපු නිසාම පේනවා. අහකට ගන්නකොට පෙනුන දේ තුන නැති වෙනවා. නැති වෙන බව මට සාක්ෂාත් වෙලා නැති නිසා තියෙනවමයි කියලා හිතන්නේ. ඒ නිමිත්තම උදව් කරගෙන ආයෙත් බලන්නේ කර්ෂක දිහා නෙමෙයි මම බලන්නේ සතර මහා ධාතු දිහා. සතර මහා ධාතුට බලනකොට ආයෙත් හැඩයක් පේනවා. හැබැයි මම දන්නේ කණ්ණාඩියයි ඡායාවයි දෙකක් කියලා. එකක් කියලා හිතාගෙන ඉන්නකොට කණ්ණාඩිය කැඩුනොත් කණ්ණාඩිය කැඩුණා නෙමෙයි මම හිතාගෙන කෙනා මරනවා වගේ පේන්නේ. මෙහෙම පෙනෙන දෙයක ගනුදෙනු කර කර ඉන්නකොට මෙහෙම රූපයක් ප්‍රතිබිම්බණය කළා පෙන්නන සතර මහා ධාතු රූප මිටිය මිහිරුනොත් මොකද වෙන්නේ? කණ්ණාඩිය කැඩුණා වගේ. එදාට මට හිතෙන්නේ මං ගනුදෙනු කළ කෙනා මරනවා කියලායි. මං ගනුදෙනු කළ කෙනා මරනවා නෙමෙයි. මට මෙහෙම දෙයක් නවන්න පුළුවන් රූප මිටිය ලිහිලා ගියේ. ඉතින් මෙතනදී මෙන්න මේ දර්ශනීය පැත්තකින් තබා ගන්න. තම තමන් තමයි දන්නේ මේ ලෝක නිරෝධය සඳහා, භව නිරෝධය සඳහා, පංච උපාදානස්කන්ධ ලෝකෙන් මිදීම සඳහා ස්පර්ශ ආයතන 6ට යමක් හට හමු වුණොත් හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක ඒ අරමුණෙන් අහකට ගියාම තමන්ගේ මනස තුල සාක්ෂාත් වෙලා තියෙන තැනකට යා යුතුයි. එතෙන්ට යන්න තියෙන ගමන් මඟ දැකපු අහපු හැම දෙයක්ම දැකීමෙන් ඇහිමෙන් පස්සේ ඇති බවට තියනවා කියන මානසික මට්ටමට තමයි ලෝකෙ කියලා කියන්නේ. අද අපි ඉන්න ලෝකේ ඉඳලා ලෝකෝත්තර වීම සඳහා අපාරම්පාර ගංගාය සංවත්තති. අපි ඉන්න මට්ටමට කියනවා ඕරිම තීරේ මෙතරේ උල. දකින අහන හැම දෙයක්ම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින ඉවුරට කියනවා ඊතරේ උල පරතර පාරිම තීරේ. මෙතර ඉඳලා ඊතරට යන්න මාවතක් තී සීල සමාධි ප්‍රඥා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. ඒ මාවත තියෙන්නේ දැකපු අහපු හැම දෙයක්ම තියනවා ඉන්නවා කියන මේ මානසික මට්ටමේ ඉඳලා හටග යං කිංච සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම විරජං විතමලං ධම්ම චක්කුමුදපාති. හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දන්නා වූ දක්නා වූ තැනට යන්නේ. අන්න ඒ දැකීම, ඒ දැනීමේ දැකීමයි කෙලෙස් මල නැති, කෙලෙස් රජස් නැති ධම්ම නැහැ කියලා කියන්නේ. ආන් ඒ හැ පහල කරගෙන තැනට යන්නයි තියෙන්නේ. ඒ ගමන ලේසි නෑ, පහසු නෑ. ඒ නිසයි මේ පැවිද්ද. ගෙවල් දොරවල් හද ගොවිතැන්පත් කරමින් බැරි නෑ. ඒ බඳු කෙනා තැනකට යන්න අපහසුයි, සම්බාධ සහිතයි. නමුත් මෙන්න මේ පැවිදි ජීවිතයේ අභෝකාසෝ පබ්බජ්ජ පැවිදි හරියට අභ්‍යවකාශය වගේ ඒ ඉලක්කයට යන ඉඩදී ඔන්න උතන ඉලක්ක කරගෙන ඔගොල්ලෝ ගමන් කරන්න අතරමඟ කවදාවත් වරදින්නේ රැවටෙන්නේ හරියට ඉගෙනගෙන ගිය කෙනාට වචනකින් රැවටෙන්නේ රවට්ටන්න පුළුවන් කමකුත් නැහැ. තමන්ගේ මනස තුලම තමන් දකිනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිතේ. තමන් තුලින් උපදවා ගත යුතුයි. නොනත්තං විසින් තමන් කෙරේ ගත යුතුයි. මා තුල තාම භව දුක තියනවද නැද්ද? පංච උපාදාන ස්කන්ධ ලෝකයක මම තාම හැසිරෙනවද නැද්ද කියලා තමන්ට තේරෙයි. මේ ලෝකය නිරුද්ධ කිරීමේ නුවණ, පංච උපාදාන ස්කන්ධයේ මිදීමේ නුවණ, භවය ක්ෂය කිරීමේ නුවණ ටික ටික මට ලැබීමෙන් පවතින නැද්ද කියලා ඔයගලන්ට තේරෙයි. එහෙම දැකම ඔයගලන්ට යන්න පුළුවන්. ඔයගලන්ව රවට්ටන්න පුළුවන් කිසිම කෙනෙක් යම් දවසක කණ්ණාඩියට වැටුණු ඡායාව අහකට යනකොට නැති වෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරු කිව්ව හින්දා නෙමෙයි අපි. අපි පිළිගන්නේ බුදුහාමුදුරු දේශනා කළ නිසාත් නෙමෙයි. තව කවුරුත් කිව්ව හින්දා නෙමෙයි. අපේ නුවණටම පෙනෙන නිසා.
අපිම දන්නා වූ අපිම දක්නා වූ කම නිසා. ඒ වගේ හටගත් හැම දෙයක්ම දැකපු හැම දෙයක්ම ඉතුරු නැතු නැති වෙනවා කියලා ඕගොල්ලන්ට පෙනෙන දවසක් ආවෝ. ඕගොල්ලෝ ඒක ලෝකෙට කියයි. ඇති බවට අරගෙන බොරුවට දුක් විඳින්නේ ඔක නැති වෙනවා. අනිත්‍යයි රූපය. වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාරයන්ට විඥානය අනිත්‍යයි කියලා කියයි ඕගොල්ලෝ. ඒ බුදුහාමුදුරුවෝ කියපෙන්නන්නේ මේ ඕගොල්ලෝම දන්නා වූ දක්නා වූ කම නිසා. ඒ නිසා මේ දර්ශනය තම තමන් විසින් තම තමන් කෙරෙහි දත යුතු දර්ශනයක්. ඒක දකින්න ඕගොල්ලෝ වීර්යය කරන්න ඒ වීර්යය හිස් නැහැ. ඒකම ඕගොල්ලෝ මහාන වෙච්ච එක ඕගොල්ලන්ට ලාභයක්ම වෙයි. මොකද මේ පෙන්වන දර්ශනය බුදුහාමුදුරන්ගේවත් මගේවත් පිටකවත් තියෙන දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ කෙරෙහිමයි පවතින්නේ. ඕගොල්ලෝ ගාව තියෙන දෝෂයත් ඕගොල්ලන්ට ඔහොම දෝෂයක් වෙද්දි සිදු වෙලා තියෙන යථාර්ථයක් මම පෙන්වනවා. ඌ යථාර්ථයට සැබෑම ස්වභාවයට මනස අරගෙන ওই දුකෙන් මිදෙන්න කියන පණිවිඩය බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒක තමයි මම පෙන්වන්නේ. ඉතින් මෙතරින් එතරට යන්න, භවයේ නිවනට යන්න, නිවන දැකලා භවය නිරුද්ධ කරන්න ඔයගලන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා තාසංසනය කරනවා. හොඳයි තේරුණා.